ආයුබෝවන් ළමයි. අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මගේ වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. මම කිව්වා වගේ දැන් මගේ පළවෙනි වීඩියෝ එකේදී අපි කරා සංඛ්‍යා පද්ධති ගැන කතා කරා. ඒ අදාළ සංඛ්‍යා පද්ධති වන සිදුවන කැල්කියුලේෂන්ස් නැත්නම් පරිවර්තන ගැන අපි කතා කරා. ඊට දෙවෙනි වීඩියෝ එකේදී අපි අදාළ දත්ත ආචරණය කරන ධාරිතා ගැන කතා කරා. ඒ ධාරිතාවල සිදුවන ඒකකවල සිදුවන කන්වර්ෂන්ස් ගැන අපි කතා කරා. දැන් අපි මේ තුන්වෙනි පාඩමට අපි ඇවිල්ලා ඉන්නවා. මේ තුන්වෙනි පාඩම ඇවිල්ලා අපේ කේත ක්‍රම පරිගණකයක භාවිත වන කේත ක්‍රම. එහෙමත් නැත්නම් කෝඩින් සිස්ටම්ස්. කේත ක්‍රම. එහෙමත් නැත්නම් කෝඩින් සිස්ටම්ස්. කෝඩින් සිස්ටම්ස්. හරි මේ අපේ අන්තිම පාඩමේදී අපි ආයෙ දුවගෙන යනවා අපේ පළවෙනි පාඩමට. පළවෙනි පාඩම කියන්නේ මේ අන්තිම වීඩියෝ එකේදී අන්තිම වීඩියෝ එකේ අපි අන්තිම කෑල්ලේ ඉන්නේ අන්තිම කොටස ඉන්නකොට අපි යනවා පළවෙනි කොටසේ අපි කතා කරපු දෙයක් ගැන. හරිද මම පළවෙනි වීඩියෝ එකේදී මම කතා කරා අපි කම්පියුටරේ A කියලා කී එකක් ප්‍රෙස් කරොත් මේ A කියන එක ඉංග්‍රීසි භාෂාවෙන් කම්පියුටරට තේරෙන්නේ නැහැ. කම්පියුටර් ඉංග්‍රීසි දන්නේ නැහැ. මම පළවෙනි පාඩමේදී අපි පළවෙනි වීඩියෝ එකේදී මම ඒක කියලා දෙනවා. කම්පියුටර් ඉංග්‍රීසි දන්නේ නැහැ. කම්පියුටර් දන්නේ මැෂින් ලැන්ග්වේජ් එක. කම්පියුටර් දන්නේ මැෂින් ලැන්ග්වේජ් එක. එහෙමත් නැත්නම් පරිගණක භාෂාව. එහෙමත් නැත්නම් අපි කියනවා එක බිංදුව භාෂාව. එතකොට අපි මේ A කියන සංඛ්‍යාව එක බිංදුව භාෂාවට හරවන්නේ කොහොමද? මේ හරවලා ඒ කියන්නේ මේ A කියන එකට ඒ කැපිටල් A කියන එකට નિયમિત වුණ පරිගණකයේ භාවිතාවනේ. දැන් අපි ඉංග්‍රීසි වල මොකක් හරි අපි හිතමු හෙලෝ කියන එකට සිංහලෙන් වචනයක් තියෙනවනේ. මොකක් හරි ග්‍රීට් කරන මොකක් හරි වචනයක් තියෙනවා. එතකොට හෙලෝ කියපුවම සිංහලෙන් තේරෙන වචනයක් තියෙනවා. හායි කියපුවම සිංහලෙන් තේරෙන වචනයක් තියෙනවා. එතකොට ඒක නියත වචනයක්. හරිද? දැන් අපි හිතමුකෝ අපි අහනවා කෙලිම ඉංග්‍රීසියෙන් what is your name කියලා. name කියලා අහනවා. ඒ අහපුවම මේක සිංහලෙන් ඔයාගේ නම මොකක්ද කියලා අපි සිංහලෙන් ඒක තියනවා මේ අපිට මේවා කරගන්න. හරිද? ඒතකොට ඒක අපේ ඔළුවේ තියෙනවා සිංහලෙන් ඇහුවේ මේකයි කියලා. හරිද? ඒතකොට අපිට ඒ දේ උගන්වලා තියෙනවා. අපි ඒතකොට නියතයක් විදිහට ඒ දේ ඔළුවේ තියෙනවා. ඒතකොට මේ ඉංග්‍රීසියෙන් මේ A කියන අක්ෂරය කම්පියුටරේ භාෂාවට හරවද්දී මේ ඉංග්‍රීසි කියන එකට අදාළව නියත වෙච්ච මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ මේ කෝඩ් එකක්. ඉංග්‍රීසි A කියන එකට මෙන්න මේ කැපිටල් A කියන එකට මෙන්න කෝඩ් එක. කැපිටල් B කියන එකට මෙන්න කෝඩ් එක. ඒ වගේ කෝඩ් සිස්ටම් එකක් හදනකොට අපි කියනවා මේ කේත ක්‍රමයක් හදනවා. කෝඩින් සිස්ටම් එකක් හදනවා. හරිද? දැන් මේ අපි කතා කරන්නේ මේ කෝඩින් සිස්ටම්ස් ගැන. ඒ කෝඩින් සිස්ටම්ස් කතා කරද්දී මේ කෝඩින් සිස්ටම්ස් පරිණාමය වේගන ආවේ. පරිණාමය වේගන කෑල්ලෙන් කෑල්ල තමයි දියුණු වුනේ. හරිද? අපි අර මිනිස්සු මේ මොනවාද වඳුරන්ගෙන් දියුණු වේගන ආවා වගේ මේ පරිවර්තන වේගන ආවා. පරිවර්තන වේගන ආවා වගේ මෙතනදී පරිණාමය වේගන ආවා වගේ මේ අපි මේ කෝඩින් සිස්ටම් එකත් එක එක අවධි ඔස්සේ පරිණාමය වේගන ආවා. එතන දැන් මුලින්ම කතා කරනවා BCD කියන සිස්ටම් එක. නැත්තම් binary coded decimal. binary coded decimal. මේ binary coded decimal කියන කේත ක්‍රමයේදී අපි කියනවා භාවිතා කරා කියලා මේගොල්ලෝ එක සංකේතයක්. මොකක් හරි එක සංකේතයක්. අපි දුමු මලක් මොකක් හරි එක සංකේතයක්. මොකක් හරි එක සංකේතයක් නිරූපණය කරන්න භාවිතා කරා කියලා බිට් 4ක්. බිටු 4ක් නිරූපණය කරා කියන එක සංකේතයක් නිරූපණය කරන්න. මොකක් හරි එක සංකේතයක්. මල් නෙමෙයි මොකක් හරි එක සංකේතයක්. මම හිතනක් කියන්නම් මෙතන. මොකක් හරි එක සංකේතයක් නිරූපණය කරන්න බිටු 4ක් යොදනවා. මේ යොදාගත්තා. ඒ කියන්නේ මේ එක සංකේතය අපි කඩනවා බිටු 4කට දෙකේ පාදිර හරවලා. දෙකේ පාදිර හරවලා බිටු 4කට කඩනවා. හරිද? ඒ කඩන්නේ කොහොමද කියලා අපි හොයාගමු. ඉස්සරහට බලමු. එතකොට මේ බිටු 4කට කඩලා මේ වගේ සංකේත කීයක් අපිට නිරූපණය කරන්න පුළුවන් කියලා අපි බලන්න ඕනේ. හරිද? මේ වගේ සංකේත අපිට නිරූපණය කරන්න පුළුවන් කොච්චරද අපි සංකේත නිරූපණය කරන්න පුළුවන් කියලා බලන්න පුළුවන් මේ බිටු ගාන අපි ලියා ගන්නවා දෙකේ බලයක් විදියට. මෙන්න දෙකේ බලයක් විදියට මෙන්න මේ බිටු ගාන අපි ලියා ගන්නවා. හරි සමාවෙන්න. මේ බිටු ගාන අපි දෙකේ බලයක් විදියට අපි බිටු ගාන ලියා ගන්නවා. බිටු ගාන දෙකේ බලයක් විදිහට ලියාගත්තාම ඔන්න බිටු ගාන දෙකේ බලයක් විදිහට ලියාගත්තාම දෙකේ බල 4 කියන්නේ 16. අපිට සංකේත මේ BCD කියන කෝඩින් සිස්ටම් එකේදී සංකේත 16ක් නිරූපණය කරන්න පුළුවන් වුණා. සංකේත 16ක් නිරූපණය කර ගන්න අපිට පුළුවන් වුණා. හරිද? සංකේත 16ක් නිරූපණය වෙද්දී බලමු. දැන් සංකේත 16ක් කියන්නේ ඉංග්‍රීසි ඕඩිය අක්ෂර කීයක් තියෙනවද?
දැන් මම ඉංග්‍රීසි ඔඩියෝ ගැන දාරන්නේ අපේ ලැප් එකේ කීබෝඩ් ලැප් එකේ කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකේ PC එකේ තියෙන කීබෝඩ් එක. ඒ කීබෝඩ් එකේ තියෙන කීස් තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. හරිද? ඒතකොට ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි අක්ෂර කීයක් තියෙනවද? ඉංග්‍රීසි අක්ෂර 26ක් තියෙනවා. 26 නිරූපණය කරන්න පුළුවන් නේද? ළඟටවත් එන්න බෑ නේද? ඒතකොට මේක මදි වුණා. මේ BCD කියන කෝඩින් සිස්ටම් එක මදි වුණා අපිට. මේක ඒතකොට පටන් ගන්නමක් විතරයි. අසාර්ථක පටන් ගන්නමක්. හරිද? ඒතකොට මේකෙන් අපිට පෙන්වන්න පුළුවන් උනේ අපි මේක පෙන්වන්න අපි පාවිච්චි කරේ 0 සිට 9 වෙනකන් සංඛ්‍යා ටික විතරයි. හරිද? අපි බලමු 0 සිට 9 වෙනකන් සංඛ්‍යා ටික කොහොමද මේකෙන් පෙන්වන්නේ කියලා. මේ බිඳුව ගත්තොත් මේ බිඳුව අපි දෙකේ පාදයට හැරෙවුවොත් බිඳුව දෙකේ පාදයට යනවා කියන්නේ බිඳුවමනේ. ඔය බිඳුව කියන එක අපි ලියා ගන්න ඕනේ. දැන් බිඳුව එන්න බිඳුව දැන් මෙහෙම ලියනවා. ලියලා මේක කෝඩ් මේ බිටු 4කින් හදිලා තියෙන. ඒතර මේ බිටු 4 ඉතුරු ඉස්සරහ 4ක් පුරවන්න ඕනේ. ඉස්සරහ 3ක් පුරවන්න ඕනේ. ඉස්සරහ 3 නිකන් තියන්න බෑ. ඉතින් ඒවට බිඳු දාන්න. එතකොට මේවට අගයක් එන්නේ නැහැ. මෙයාලා බිඳු තිබ්බයි කියලා මෙතන අගයක් එන්නේ නැහැ. ඔක්කොම බිඳු. ඒක එක හරවන්න මම දෙකේ පාදෙට. දෙකේ බිඳුවයි ඉතුරු එකයි. ඒතර මේ කෙරෝල් වලට එනවා එකයි කියලා. මේ ඉතුරු ටිකට මම කිව්වා ඉස්තෙන් තියන්න එපා. බිඳු තුනක් දාලා. ඔන්න අපි එක කියන එක BCD වලින් ලියා ගත්තා. ඊට දෙක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ අපි ඔක්කොම කරලා තියෙන පළවෙනි මේකෙදි පළවෙනි ඩියකෙදි දෙකේ එකයි ඉතුරු බිඳුවයි දෙකේ බිඳුවයි ඉතුරු එකයි. එකයි බිඳුවයි කියන්නේ මෙතනට අපි එනවා එකයි බිඳුවයි මෙයාලට බිඳු දාගන්න. හරි. ඔන්න දෙක. ඊට පස්සේ මම ඉතුරු ටික දිගටම ලියාගෙන යනවා. ඔයාලා දෙකේ පාදයට හරවලා ඒවා ලියලා බලන්න. දෙකේ පාදයට හරවලා ලියලා බලන්න. 3 ලියන්න පුළුවන් 0.1 1 4 ලියන්න පුළුවන් 0.1 0.0 5 ලියන්න පුළුවන් 0.1 0.1 6 ලියන්න පුළුවන් 0.1 1 ඔය විදිහට දිගටම ඉතුරු ටික අපි මේ BCD වලට හරවගෙන මේ වගේ බිට් 4කින් නිරූපණය කරන්න පුළුවන් වුණා. හරිද? දැන් මේක මං කියතර මදි. මේක මදි අපිට මේක පුළුවන් වෙයි 0 ඉඳලා 9 වෙනකම් විතරයි කියලා. ඔන්න ඊට පස්සේ එනවා ටිකක් දියුණු හොඳ කෝඩින් සිස්ටම් එකක්. මේක තමයි අපි ඔයාලට විභාගවලදී ගොඩාක් වෙලාට ප්‍රයෝජනක් වෙන්නේ මේ කෝඩින් සිස්ටම් එක තමයි විභාගවලදී ගොඩාක් උගන්න ප්‍රයෝජනක් වෙන්නේ මොකද ප්‍රශ්න ගොඩාක් ආන්නේ මේ කෝඩින් සිස්ටම් එකෙන්. හරිද? මේක ඇවිල්ලා ASCII. මේක තමයි ගොඩාක්ම භාවිතා වෙන්නේ. තාමත් අපිට ගණන් වලදී අපි ගොඩාක් වෙලාට භාවිතා කරන්නේ මේ ASCII කියන කෝඩින් සිස්ටම් එක. මේක අපි ඩික් කරලා ලියනවා මේ වචනේ American Standards Code for Information Interchange. Information Interchange. හරිද? American Standards Code for Information Interchange. මේ මතක තියාගන්න ඔයගලන්ට කෙටි ප්‍රශ්න වල ඉරි ගහන්න එන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ මේකෙදි අපි ධාරකෙදි බිටු 4යිනේ පාවිච්චි කරේ. මේකෙදි අපි පාවිච්චි කරන එක සංකේතයක් නිරූපණය කරන්න බිටු 7ක්. බිටු 7ක් අපි මේ අරගන්න මේක එක සංකේතයක් නිරූපණය කරන්න. බිටු 7ක්. හරි. එතකොට මේකේ අපිට ඒතර සංකේත කීයක් නිරූපණය කරන්න පුළුවන්ද? මම කිව්වා 2 බල 7 කියලා ලියා ගන්න. මේ බිටු ගාන 2 බලයක් විතර ලියා ගන්න. 2 බල 7 කියන්නේ කීයද? 128යි. සංකේත characters නැත්නම් සංකේත 128ක් අපිට නිරූපණය කරන්න පුළුවන් වුණා මේ කේත ක්‍රමයෙන්. හරිද? එතකොට මේක ගොඩක් සාර්ථකයිනේ. අපිට සිම්පල් ඉංග්‍රීසි අකුරු, කැපිටල් ඉංග්‍රීසි අකුරු, අපේ සිංහල මොනවාද ගණින සංඛ්‍යා ටික ඔක්කොම මේකේ නිරූපණය කරගන්න පුළුවන් වුණා. හරි. දැන් බලමු මේකෙන් කොහොමද නිරූපණය වෙන්නේ කියලා. මේකෙදි අපි කියනවා අපේ simple a කියන simple a සමානයි කියලා 10 පාදේ සංඛ්‍යා වලින් 97ට 10 පාදේ මේ 10 පාදේ සංඛ්‍යා 10 පාදේ සංඛ්‍යා වලින් 97ට සමානයි කියලා අපි කියනවා 10 පාදේ සංඛ්‍යා වලින් 97ට සමානයි කියන්නේ මේක අපි දෙකේ පාදයට හරවනවා දෙකේ පාදයට 97 හරව ගන්නවා 97 හරව ගන්නකොට දෙකේ පාදයට හරවලා දෙකේ දරක් 4 8යි 14 දෙවරක් 8 16 ඉතුරු එකයි දෙවරක් 2යි 4යි බිඳුවයි දෙවරක් 1යි 2යි බිඳුවයි දෙවරක් 6යි බිඳුවයි දෙවරක් 3යි බිඳුවයි දෙවරක් 1යි 2යි ඉතුරු එකයි දෙවරක්
බිඳුවයි ඉතුරු එකයි. ඔන්න 97 1යි 1යි බිඳුවයි 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 1යි 2යි 3යි 4යි 5යි 7කින් ඔන්න අපි නිරූපණය කරා. මේක තමයි එතකොට මේ ASCII කෝඩ් එක මේ A කියන එකට දාලා. ඒතර අපි සිම්පල් A කියන එක අපේ කීබෝඩ් එකේ ඔබපුවම අපිට කම්පියුටර් එක අඳුරගන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. දෙකෙන් ASCII කෝඩ් එක 1යි 1යි බිඳුවයි 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 එක විදිහට තමයි කම්පියුටර් එක මේක අඳුරගන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු සිම්පල් B. එතනින් නම් බලන්න ලේසි. මොන සිම්පල් B. සිම්පල් B කියන්නේ 94 එකක් එකතු වෙනවා 98. ඒතර මේ 98 කියන සංඛ්‍යාව වල දෙකේ පාදේ හරවන්න තියෙනවා. 98 කියන සංඛ්‍යාව දෙකේ පාදේ හරවනවා. 2ක් 4 8යි 18ට 2ක් 9 18යි බිඳුවයි 2ක් 2 4යි 2ක් 4 8යි ඉතුරු 1යි 2ක් 12යි ඉතුරු බිඳුවයි 2ක් 6 12යි ඉතුරු බිඳුවයි 2ක් 3 6යි ඉතුරු බිඳුවයි 2ක් 1 2යි ඉතුරු 1යි 2ක් බිඳුවයි ඉතුරු 1යි 1යි බිඳුවයි 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 1යි බිඳුව නේ 98යි ඊගාට කැපිටල් C කියන්නේ සිම්පල් C කියන්නේ උතර මොකද්ද සිම්පල් C කියන්නේ 99යි සිම්පල් D කියන්නේ සිම්පල් D සිම්පල් D කියන්නේ 100යි E කියන්නේ 101යි මෙයා ඔයගොල්ලෝ දෙකේ පාදේ හරව ගන්න දෙකේ පාදේ හරවලා ඕන දෙකේ පාදේ හරවලා ලියන 99යි 99යි 100යි 101යි ඔය වගේ ඔයාලට අරෝගෙන යන්න තියෙන මේ දේවල්. ඒ කියන්නේ E F කියවම එතකොට 102යි. මේ වගේ පිළිවෙලට හදාගෙන ගිහිල්ලා කියන්නේ මේක දීලා තියෙනවා ඔයාලට ලේසියි. ඔයාලට 97යි කියලා දීලා තියෙනවා. ඔයාලට මතක තියාගන්න තියෙන ලේසි 97 ඉඳලා එතකොට මේක මතක තියාගන්න ඕනේ නෑනේ. 97 මතක තියාගත්තා ඔයාලට ඊට පස්සේ දැන් 97යි නම් E කියන එක 101යි කියලා ඔයාලට හදාගන්න පුළුවන්. හරිද? ඒක ලේසි වෙන්න තමයි ඔයාලට 10 පාදි සංඛ්‍යාව දීලා තියෙන්නේ. හරිද? ඔන්න අපි සිම්පල් ලකුණු ටික එතකොට ASCII වලින් කතා කරන්න ගියා හොයාගත්තා. ඊට පස්සේ කැපිටල් අක්ෂර ටික. කැපිටල් A ගමු. කැපිටල් A කියන්නේ 65යි. කැපිටල් A කියන්නේ 65යි කියන. 65 අපි හදවලු. 3යි 2 4යි 1යි 2 16 32යි 2 8 16යි 2 4 8යි 2 2 4යි 2 1 2යි 2 බිඳුව ඉතුරු 1යි 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 2යි 3යි 4යි 5යි 1යි අන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7කින් අපි නිරූපණය කරා 65 කියන සංඛ්‍යාව 65 කියන සංඛ්‍යාව අපි අංක 7කින් නිරූපණය කරා මෙතන පේනවාද අපි අර දෙකේ පාදේ සංඛ්‍යා 10 පාදේ හරවීම 10 පාදේ සංඛ්‍යා දෙකේ පාදේ හරවීම අපිට වැදගත් ඉච්ච තැන දැක්කද මේ වගේ උලන්ට ඉස්සරහට ඇද්දී 16 පාදේ සංඛ්‍යා 8 පාදේ සංඛ්‍යා වැදගත් වෙන තැන් අහුවේ ඒක මම කියන්නේ ඒ දේවල් හොඳට ප්‍රැක්ටිස් කරලා අපි ඉන්න ඕනේ හරිද ඔන්න කැපිටල් A කියන එක 65ට ආවා ඊට කැපිටල් B කියන එක 66 66 කියන කොන ඔයගොල්ලෝ දෙකේ පාදේ හරවන්න මම ලියන 66 කියන්නේ 64යි 65යි 66යි 64යි 65යි 67 කියන්නේ 64යි 60යි 67යි කැපිටල් D 68යි 64යි 68යි ඔය විදිහට ඔයගොල්ලන්ට කැපිටල් අක්ෂර ටික හදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ අපි බලමු එකේ සිට බිඳුව දක්වා බිඳුවේ සිට 9 දක්වා සංඛ්‍යා තියෙනවා ඒවත් අපිට මේ ASCII වලින් නිරූපණය කරන්න පුළුවන්. හැබැයි බිඳුව කියන්නේ මේකේ බිඳු මුන් නැහැ. BCD වලදී බිඳුව කියන්නේ බිඳු මුණාට මේකේ බිඳුව මුන් නැහැ. මේකේ බිඳුව කියන්නේ ASCII වලදී 48. 48 තමයි බිඳුවයි කියන්නේ. ඒතර 48 කියන එක අපි දෙකේ පාදේ හැරෙවුවොත් 2 2යි 4යි බිඳුවයි 2 12යි බිඳුවයි 2 6යි බිඳුවයි 2 3යි බිඳුවයි 2 2යි 2යි ඉතුරු 1යි 2 බිඳුව ඉතුරු 1යි 1 2 3 4 5 6 1 2 3
ඉස්සරෙන් තව බින්දුවක් දාන්න. මොකද අපි අර 7 සම්පූර්ණ කරන්න ඕන නිසා. කොටස් 7 සම්පූර්ණ කරන්න ඕනේ. ඊළඟට ඔන්න අපි 48 ලිව්වා. 48. හරි ඔන්න 1 49 48යි 49යි 50යි දෙක කියන්නේ 50යි අර විදිහට පිළිවෙලට යන්න තියෙන්නේ 50යි කියන්නේ 48යි 50යි 3 කියන්නේ 51යි 4 කියන්නේ 52යි වාඩ කොච්චර ලීසි කිව්වද මේ විදිහට බලන්න දෙකේ පාදර ආරෝගන යන්න තියෙන මේ විදිහ. මේ අජාලේ තියෙන 49 50 51 52 කියනවා. දෙකේ පාදර හරවලා බලන්න තියෙන SQ වලින් ඔයාලට කීය දෙන්නේ කියලා. ඔන්න අපි SQ සංඛ්‍යා ටික විතර වතාවර. මේවා ටික තමයි ඔයාලට වැදගත් වෙන්නේ. ඒතකොට ඔයාලට මොකක් කරේ SQ වලින් අකුරු ටිකක් දීලා මේ පහයි ඊට අදාළ සෝරි නිකන් ඉංග්‍රීසි අක්ෂර ටිකක් හරි මොනවා හරි දීලා අපි හිතමු මේ වගේ එකක් කියලා. හිතමු හරි බෑඩ්. මේක SQ වලට හරවන්න කියලා. මේක SQ වලට හරවලා කියන්න. SQ වලට හරවන්න ගියාම මුලින්ම B කියන එක SQ වලට හරවන්න. අනික කැපිටල් A කියන්නේ කීයද? කැපිටල් A කියන්නේ 65. සෝරි කැපිටල් A කියන්නේ 65යි. කැපිටල් B කියන්නේ 66යි. 65 66 C කියන්නේ 67යි D කියන්නේ 68යි. 65යි 66යි C කියන්නේ 67යි D කියන්නේ 68යි. ඔන්න දැන් 66 අපි හදා ගන්න ඕනේ. ඒකට 66 අපි බෙදුවොත් දෙවරක් 3යි 3යි ඉතුරු බිංදුවයි. දෙවරක් 16යි 32යි ඉතුරු 1යි. දෙවරක් 8 16යි ඉතුරු බිංදුවයි. දෙවරක් 4 8යි ඉතුරු බිංදුවයි. දෙවරක් 2 4යි ඉතුරු බිංදුවයි. දෙවරක් 1 2යි ඉතුරු බිංදුවයි. දෙවරක් බිංදුවයි. ඒකට මෙතන එනවා B කියන එකට අපිට 1.4යි 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 1.2 3 4 8 16 64යි 2.66යි ඔන්න ඊටසේ 65 කියන්නේ ඔය පල්ලෙන් දියා ගන්න 65 කියන්නේ 1.2 ඔන්න 65 ඊගාට 68 64යි 4යි 1 2 3 4යි 1 2 3 ඔන්න මේ ඇවිල්ලා 66 මේ 65 මේ 68 ඒතර මේක අපි එකට ලියන්න තියෙන 1.0 ඔන්න අපි SQ වලින් බෑඩ් කියන එක ලිව්වා. ඒතර මේ බෑඩ් කියලා අපි BAD කියලා කීබෝඩ් එකේ ප්‍රෙස් කරොත් කම්පියුටරේ යන්නේ මෙන්න මේ වගේ තුනක්. හරිද? එතකොට SQ කතාවක් තියෙනවා. මෙතනින් එහාට ඔයාලට ගණන් අහන්න පුළුවන් දේවල් නැහැ. ඉතින් එහාට ඔයාලට ඕන කෙටි ප්‍රශ්න වල අහන්න පුළුවන්. ඊගාව කේත ක්‍රම ටික කෙටි ප්‍රශ්න වලදී අහන්න පුළුවන්. හරිද? ඊගා කේත ක්‍රමය අපේ EBCDIC. CDIC. EBCDIC. හරිද? EBCDIC මේකට අපි කියනවා extended binary coded decimal interchange code. Interchange code. හරිද? extended binary coded decimal interchange code එක. හරිද? එතකොට මේකෙදී අපි bit 8ක් use කරා එක සංඛ්‍යාවක් නිරූපණය කරන්න. එක සංඛ්‍යාවක් නිරූපණය කරන්න, එක සංකේතයක් නිරූපණය කරන්න අපි bit 8ක් use කරා. bit 8ක් use කරා අපි එක සංකේතයක් මේකෙදී නිරූපණය කරන්න. හරිද? එතකොට bit 8ක් කියන්නේ අපි මේකේ සංකේත කීයක් නිරූපණය කරන්න පුළුවන්ද? 2 බල 8යි 2 බල 8යි කියන්නේ කීයද? 256. හරිද? ලොකු වෙනසක් තිබුණේ නැහැ. ASCII වලට වඩා ලොකු වෙනසක් මේකේදී අපිට හොයාගන්න හම්බුනේ නැහැ. ASCII වගේම තමයි. ලොකු වෙනසක් නැති නිසා මේකේ ලොකු ප්‍රයෝජනයක් අපිට තිබුණේ නැහැ. EBCDIC වලින් ලොකු ප්‍රයෝජනයක් අපිට නැහැ. ඊට එතකොට කියන්නේ
ඒ නිසා මේකේ ලොකු ප්‍රයෝජනයක් අපි ගත්තේ නැහැ. එතනින් එහාට අපි දැන් මේ එපිසොඩික් වලින් පස්සේ එතනින් එහාට අපි ලොකු පිම්මක් පයින්නවා. දැන් අපි ඔයගොල්ලෝ හැමෝම කන් වලත් ඇති අහලා ගොඩක් වෙලාවට මේක අපි අපි ගොඩක් වෙලාවට අහන්නේ. දැන් මේ ඇවිල්ලා මේ හැමදේම අපි පාවිච්චි කරේ ඔය ඉංග්‍රීසි හෝඩිය අක්ෂර දැන් ASCII පාවිච්චි කරා ඉංග්‍රීසි හෝඩිය අක්ෂර ටික ප්‍රයෝජනෙට පෙන්නන ඉංග්‍රීසි හෝඩිය අක්ෂර ටිකයි ගණන සංඛ්‍යා ටිකයි. දැන් එපිසොඩික් වලට ආපුවම ගොඩක් වෙලාවට අපිට පුළුවන් වුණා ඔය කම්පියුටරේ තියෙන ඉතුරු සංකේත ටික ඒ සංකේත නිරූපණය කරගන්න එපිසොඩික් වලින් පුළුවන් වුණා. ඊටත් එහාට අපිට ඕනේ දැන් අපිට හිතමුකෝ දැන් අපිට දැන් ඉංග්‍රීසි විතරක් නෙමෙයිනේ අපි කීබෝඩ් එක ගන්න. ඔයගොල්ලෝ පේපර්ස් වල ඔයලා දැන් අපි මම මේ කතා කරන්නේ සිංහලෙන් IT කරන කට්ටිය. උඩ සිංහලෙන් IT කරන කට්ටියට සිංහලෙන් IT පේපර් එකක් එන්න බෑ. උඩ සිංහලෙන් IT පේපර් එකෙන් ටයිප් කරලා. ඒ ටයිප් කරනවා සිංහලෙන් ටයිප් වෙන්නේ කොහොමද? යුනිකෝඩ් දාලා තමයි සිංහලෙන් ටයිප් වෙන්නේ. ඒකට ඔය වගේ දිනක් චයිනා භාෂාව එක එක අදාළ එක එක භාෂාවලින් අද මේ වෙනකොට අපිට කම්පියුටර්ස් යූස් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒක අපිට යූස් කරන්න පුළුවන් උනේ මේ අපේ යුනිකෝඩ් කියන සිස්ටම් එක නිසා. හරිද? යුනිකෝඩ් කියන සිස්ටම් එක නිසා තමයි අපිට මේක ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් උනේ. මේ යුනිකෝඩ් කියන සිස්ටම් එකේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් වුණා යුනිකෝඩ්. යුනිකෝඩ් කියන කේත ක්‍රමය. මේ යුනිකෝඩ් කියන කේත ක්‍රමේදී එක සංකේතයක් නිරූපණය කරන්න අපි බිටු 16ක් යොදාගත්තා. බිටු 16ක් යොදාගත්ත අපි එක සංකේතයක් නිරූපණය කරන්න. බිටු 16ක් කියන්නේ අපිට ඔක්කොම සංකේත නිරූපණය කරන්න පුළුවන් වුණා 2/16 බලයක්. 65000 වැඩි කරලා බලන්න 65536. 65536ක් අපිට සංකේත නිරූපණය කරන්න පුළුවන් වුණා මේකෙන්. ඒතකොට මේකෙන් අපිට ඉංග්‍රීසි අක්ෂර, සිංහල අක්ෂර, ජපාන් දෙමළ එක එක සංකේත, ඉමෝජිස් අරම ඕනම දෙයක් මේකෙන් අපිට නිරූපණය කරන්න පුළුවන් මේ යුනිකෝඩ් වලින්. හරිද? ඒතකොට මේ යුනිකෝඩ් වල අහන්න පුළුවන් මේ ඕනම් බිටු කීයක් යූස් කරාද කියලා අපිට අහන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ගෙන් අහන්නේ අර ASCII වලදී වගේ කේත ක්‍රම ටික අහන්නේ නැහැ යුනිකෝඩ් වලදී. ASCII වලදී තමයි මේ කේත ක්‍රම මේ ප්‍රශ්න ටික අහලා අහන්න පුළුවන්. ඒතකොට මතක තියාගන්න සිම්පල් A කියන්නේ 97යි, කැපිටල් A කියන්නේ 65යි, බිංදුව කියන්නේ 48යි. ඒක මතක තියාගන්න. එතනින් පල්ලයට ඉතුරු ටික හදන්න තමයි ඔයාලට තියෙන්නේ. ඒතකොට මේ විදිහට ඔයගොල්ලෝ හදන්න මම හිතනවා මේකෙන් වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. එහෙනම් අපි ඊගා වීඩියෝ එකේදී හම්බෙමු. මගේ කලින් වීඩියෝස් දෙකක් බලන්න මම ලින්ක් එක බයෝ එකේ දාලා තියන්නම්. මේ ඔයාලට ඉස්සරහටත් මේ වගේ මම පාඩම් ඉතුරු ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, share කරලා තියාගන්න. ඔයාලට වැදගත් එක්ක. ස්තුතියි.